नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स लोक समुदयं को कच्चायन सम्मपन्याय पश्यतो या लोके नत्ति किसान होति लोक निरोधं को कच्चायन यथा भूतं सम्मपन्याय पश्यतो या लोके अत्ति किसान होति। सदा पूजनीय वंदनीय महासागरत्न आश्रय श्रद्धा बुद्धि संपन्न कारुणिक किमतनी මේ පින්වත් හැමදෙනාම ගෙවල් දොරවල් මේ කටයුතු කාරණා තිබුණා. ඒ හැම දෙයක්ම පැත්තකින් දාලා මේ විහාරස්ථානයට ආවේ සසර දුක්ඛින් නිවීම පිණිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදර්ශනය කරන්ට ඒ නිසා ඒ තාම ආකාරණවල වඩාත් හොඳට සාර්ථක කරගන්නට හැම දිනකටම මතක් කරනවා තමන්ගේ හිත මේ කර්ම වලට දුවන්නට නොදී මේ ධර්ම දේශනාව තුළින් දෙන්නන කරුණු කාරණා තේරුම් ගන්නට හොඳට සිහිය නොවන ඒ අනුවම යොදවන්නේ හොඳට දේශනාව ශ්‍රවණය කරන්නට කියලා මම ඊයේ මතක් කළා අදත් ඒ ටික මතක් කරන්නම්. අතීත සංසාරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වන තරම් ලෝකේ පහළ වුණා. ඒ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සියලු සතර දුක්ඛ අවසන් කරන සත්‍යය දේශනා කළා. අනේ ඒකම ශාසනයක්වත් අපිට මනාවකට ඇසුරු කරගන්න ලැබුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. ඒ අමාමෑණියන් වහන්සේ ලෝකේ පහළ වෙලා සත්‍යධර්මයේ දේශනා කරනකොට අපි කළ අකුසල කාරණයකට කාලත ගණන් පැහැෙන අවීචයක ඉපදිච්චාය වෙන්න ඇති. ඒ හින්දා ඒ අවස්ථාව මගේ හැරුණා. එහෙමත් නැත්නම් අවුරුදු කෝටි ගාණක් සෙමසුතු ටිකක්වත් නොලැබෙන ප්‍රේත ලෝකෙක ඉපදිලා ඉඳී. එහෙමත් නැත්නම් පාපිපාසාතුකින් ඒ වගේම තව සතෙක් කයි කියන බලෙන් හැම වෙලාවෙම පිච්චි ජීවත් වෙන සංඝාත්මයක අපි ඉපදිලා ඉඳී. ඒ හින්දා තේමාමෑණියන් වහන්සේලා අතුරු කරන්ට ඒ ධර්මයේ අතුරු කරන්ට ඔබට මතක් ඇතිුණා. තවත් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඇති. අපි අහන්නතරයක අරූප ලෝකයක උපදිලා යන්න ඇති. ඒ අපිට සත්‍යය ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ධර්මයේ තියෙන මේ ලෝක ධාතුයේම සමහර විට අපි ඉපදෙලා ඇති ඕනතර සමහර විට නෙමෙයි තිබුණා. අනේ ඒ කාලවලදී කිසිම උගත්කමක් නැති මේ චිකතියකි නොදියුණු පලාතක අපි ඉපදෙලා ඇති. වේදී යුගයේ වගේ කියන්නේ ඒත් ඒ තථාගතයන් වහන්සේලා ධර්මයට අපිට හම්බුනේ නැහැ.
එහෙමත් නැතිනම් ඒ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න පරිසරයෙන් ඉන්න හැබැයි සද්ධාව නැහැ, නුවණ නැහැ. හරි වැරද්ද තේරුම් ගැනීම හැකියාව අපි ළඟ තිබුණේ නැහැ කියලා තුන්නේ නැහැ. නිත්‍ය දෘෂ්ටි සහගතයි. සමහර විට ඒ ධර්මයට ඒ ශාස්ත්‍රණ වහන්සේලාට දැනගන්න ඉන්නේ. ඒකෙන් බුද්ධරගම එහෙමත් නැතිනම් ආනන්තරිය අකුසල කර්ම අපි අතින් වෙලා අපි හොඳට ඉපදිලා නමුත් මව මරලා පියා මරලා රහතන් මරලා මේ වගේ ආනන්තරිය අකුසල කර්මයක් නිසා කර්මාවරණයෙන් අපේ ධර්මයේ වෙන්නේ. එහෙම නැතිනම් ජාති අන්ද උපතිමාන්දයි උපතිම පිළිලි වන පුතක් බලන්ත වනපදයක් අහන්න පුළුවන් කමක් නැති කෙලතුළු මන්ද බුද්ධික විනයට ඒ අපේ ධර්මයේ වරදනවා. ඊට පස්සේ හොඳට නුවණයි හංගවාසින අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තියක් ඇති. හොඳට කරුණ කාරණා තේරුම් ගන්න පුළුවන් තීක්ෂණ බුද්ධියක් ඇති. මනුස්සයෙක් වෙලා මේ ලෝක ධාතුවේ ඉපදෙන්න ඇති. ඒ අවාසනාවට ඒ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා නැහැ. ධර්මයේ පහළ වෙලා නැහැ. අපිට ජීවිතයේ යහපත එනකොට සත්‍යඥය තථාගතයන් වහන්සේලාත් නැහැ. තථාගතයන් වහන්සේ සත්‍යඥයේ ලෝකේ තියෙනකොට අපේ ජීවිතේ යහපතක් නැහැ. මේ කුමන ආකාරයකින් හෝ සත්‍යඥයේ වැරදුන බවට සාක්ෂියක් ඔබේ මගේ අසසස්තලේ පින්වත්නි මේ ලෝකයේ කියලා කියන්නේ ඔබට මට අද මේ හම්බ වෙන මේ වටපිටාව විතරක් නෙවෙයි. ඔබට මට අද දැනෙන හිතේ විහිසකම අපහසුකම නෙවෙයි සසර දුකයි කියන්නේ. මේ ලෝකේ උපන්න දවසේ ඉඳලා තමන්ගේ මලමුත්‍ර ගුඩේ වැටිලා අනන්‍යසින් කවන පොණ නාවන අන්තර කවන්දර තත්ත්වයටපත් වෙච්ච මුළු ශරීරයෙන් කොණු වෙච්ච ඉතාම දුක්ඛිත මනසේ උපන්න දවසේ හිටියා. ඒ මනසේ සුගතියක. එතකොට හිතන්ට දුකතිය මොන විදිහකට ඇද්ද කියලා ඔබ අත මෙතන ඉන්නේ ඒ බඳු කාමකස අවීචිත යන්න පුළුවන් දුක උඩු ක්‍රියාවනයි. කලරක ගණනක් පැහැන අවීචිත තියෙන දුක හේතුව ඔබ ළඟ තියාගෙන ඉන්නේ. ඔබ නිර්භය තැනක ඔබ සතුටින් පුළුවන් තැනක හොඳට දුවා යාන වාහන ඉදකඩ ගොඩාක් තියෙන ගොඩාක් මුදල් තියෙන මේ වගේ නෑදෑයෝ ගොඩාක් ඉන්නවා මම ඉඳගෙන ඉන්නවා කියලා නම් ඔබට තේරෙන්නේ ඒ ඔබට වැරදිලා. ඒ නැති ඒ දවස් වලින් ගත්තොත් 36000කට විතර අවුරුද්දක් ඔබ ඉන්නවා. ඒ හැකියාව මාස වලින් ගත්තොත් 1200කට විතර. හැබැයි ඒක ඔබට තේරෙන දෙයට ඔබේ ඔබ තුළ ඒක යට වෙලා පවතින සත්‍යයක්. ඒ තමයි කල්ප ගණන් පැහැෙන අවීචී දුක. කල්ප ගණන් පැහැෙන ප්‍රේත ලෝක දුක. බොහෝ ආත්ම ගණන් දුක් විඳින තිරසංගත ලෝකවල දුක. නින්දා අපහාස ඇනුම් බැනුම් තරණ පීඩන වේදනාවක් කියන මේ දුක ඔබට දුක් පිටියාගෙන ඉන්නේ. ඔබේ ඔය කාමයේ නැමැති ලෝකෙට වැහිලා ඔබ ඉන්න මම මගේ කියවට ටැංකියට වැහිලා කියන නිසා ඔබට ඒක පිළිගන්නේ නැහැ. නමුත් ඔබට මම මතක් කරනවා එක දෙයක්. මේ තරම් දීර්ඝ සංසාරක දුක් විඳත් මේ ලෝකයේ තුල එබඳු දුකෙන් මිදෙන මාවතක් තිබුණේ නැති නිසා නොතිබුණු නිසා නොලැබෙන නිසා බුදුජානක වහන්සේ ලෝකේ පහළ වෙන්නේ.
ඉතින් මම අවීචි දුක, ප්‍රේත දුක, තිරිසන් දුක ඔබට කිව්වොත් සමහර විටක ඔබේ හිතට ඒකේ තරම් දෙන එකක් නෑ. කොහොමද නිසාද? ඔබේ ආයතන ටික හැදිලා තියෙන සුගතියක නිසා. සුගතියක තියෙන විපාකයක් ස්පර්ශ කරමින් මනෝමය දුගතිය කියනකොට නුවණක් තියෙන කෙනෙකුට නුවණට ස්පර්ශ වෙනවා. නුවණ නැතිව තියාට ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒ අතීතයේ සමාජ පිළිගත් අපහසුය. ඒ හින්දා එහෙම මතක් කළාට ඒ අතීතයේ පැත්තකින් තියන්න. නොපෙනෙනවා. පින්වතුනි භවයෙන් වැහුණු නිසා එපොදු ඕරෝ කටකෝ තියුණු දුක් විඳින්න තියෙන භවය අපිට නොපෙනෙන පුදුමයක් නෙවෙයි. ඇස් පනා පිට පෙනෙන මේ දේවලු ඇහි හැපි පෙනෙන අරමුණ අපිට නොපෙනෙනකොට ඔබ සමග එකට ඉපදලා එකට ජීවත් වෙනවා. ඔබ වගේම මම මගේ කියලා ජීවත් වෙ හිටපු කී දෙනෙක් මේ ලෝකෙ ගිහිල්ලා ඇද්ද? ඒක ඔබට තේරෙන්නේ ඒ අය දන්නවට ඔබ නැරෙන්නේ නැහැ වගේ. ඒ වගේම තමන්ගේ ජීවිතයේ අන්තිම කාලේ ජරා ජීව ස්වභාවයට පත් වෙලා අනුන්ගෙන් කවන පෝරන ආවන අන්දර පනතට පත් වෙන විදියට මේ රූපේ විරල ජරා ජීව බවට පත් වෙච්ච කොච්චර ඔබට හම්බෙලාද? ඒත් ඔබට ඒක දෙන්නේ මේ හැම එකකින්ම කියන්නේ මගේ හෙට දවසේ ජීවිතය නේද කියලා දෙන්නේ. ඔබට හිතෙන්නේ ආ වයසට හැබැයි මම හිතන්නේ නෑ වගේ. ඒ වගේම මේ ලෝකේ අද දවසේ මොනතරම් දුක් විඳින ලෙඩ රෝගයක්ද? ඒක අපි කාටවත් දෙන්නේ හෙට දවසේ මගේ ජීවිතේ නෙතනේ. මේ ජීවිතේ මොන හතරදියෝ මේ ජීවිතේ මොන වෙලාවක ඇලෙන්න පුළුවන් පත්තෙන්න පුළුවන් දෙන්නේ කියලා කියන්නේ. දේව දූතයෝ කියලා කියන්නේ සසරක පිහිටක් රැකවරණයක් නැති අනාථ ගතියකයි ඔබ ඉන්නේ කියලා ඔබට සිහිපත් කරවන ඔබේ පැවැත්ම, ඔබේ සැකස්ම, ඔබේ නැවැත්ම මේ වගේ වටපිටාවකයි ඉන්නේ කියලා ඔබට සිහි කරගන්න තියෙන අරමුණු ටිකක් ඔබට නොපෙනෙනකොට භවයෙන් යහගෙන දුකක් නොපෙනෙන දෙයක් නෙමෙයි. නමුත් මම අද මතක් කරනවා මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අතීත දුක් විඳා කියලා කනගාටු වෙන්න නෙවෙයි, අපාය යන දුක් තියනවා කියලා බය වෙන්න තැති ගන්න නෙවෙයි, සංවේගයක් ඇති කරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න. ඔබලන්ට හිතුව කොච්චර දුක් දුන්නත් ඇත්ත ප්‍රශ්න ගැටලුවක්ද අපිට හිතෙන්නේ මේ ඔක්කොම වෙන්නේ මතයි කියලා. නමුත් හැමෝටම ලෝකේ ප්‍රශ්න ගැටලුදී අපිට හිතෙන්නේ අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු අපි විසඳ ගන්න ඕනේ. ධර්මය කියන්නේ දින එකක්. ඉතින් ඊට වැටුනොත් මේ ප්‍රශ්න වලට උත්තර හොයලා භාවනා කරනවා කියන තැන ගොඩක් දෙනෙකුට කතා කරනකොට කියනවා ඔයද බණ භාවනාවක් කරගන්න වෙලාවක් ඔබට හිත හදා ගන්න බෑ. අපිට හරියට තාම සිල්වත් වෙන්න බෑ. ඒ හින්දා පාසලකට තාම අපිට යන්න සුදුසු නෑ කියලා. ඉතින් මම කියන්නේ හිත හදා ගන්න පුළුවන් නම් සිල්වත් වෙන්න පුළුවන් නම් මේ දුක එන කෙනෙකුට පාසල යන්න ඕනේ නෑ. ලෙඩු නෙමෙයි ඉස්පිරිතාල යන්න ඕනේ. නිරෝගී නේද? ලෙඩ තියෙන හින්දා නේද ඉස්පිරිතාල යන්න ඕනේ. මේ ලෙඩ ටික හොඳම ඉස්පිරිතාල යනවා කියලා කෙනෙක් කියනවා නම් හරිද? ඔබට දුක එන නිසා ඔබට හිත රිදෙන නිසා ප්‍රශ්න ගැටලු දුක් දුන්නක් තියෙන නිසාමයි ඔබට ඔබ පාලනය කරගෙන සමවර කරගෙන දෙන නිසාමයි ඔබ පාසල් යන්න ඕනේ. ඔබ ධර්මයක් කරලා දෙන්න ඕනේ කියන එක මතක් කළා.
බුදුහාමුදුරුවෝ ලෝකේ පාලනේ මේ ජීවිතේ මාසික දුක් අවසන් කරන්න කියන එක මතක් කරනවා. හෙට දවසේදී පිළිඳ තියෙන ගෝර පීරු සංසාර දුකෙන් මිදුණා කියන තියෙන එකම සාක්ෂිය. මේ දැන් තියෙන දුකෙන් මිදෙන එක. මේ දැන් තියෙන දුකෙන් මිදෙන්න බැරි නම් මට මම කොහොමද සසර දුකෙන් මිදෙන්නේ? එනිසා මම ඔයගොල්ලන්ට ඉතාමත්ම වටිනා ධර්ම කරුණු ටිකක් කියලා දෙනවා. මේ ධර්ම කරුණු ටික ගොඩාක් වටිනවා. ඒ හින්දා හොඳට අහන්න මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. මේ ටික තේරුණොත් ඒකාන්තයෙන් ඔබේ සසර ගමන බොහෝ කාලයක් සසර ගමන පැත්තකින් තේ ඔබේ ඔය මේ ජීවිතයේ දුක බොහෝ කලක් පවතින්නේ. මේකෙන් මේ කාරණා ටික තේරුම් ගන්න අපිට දැක්සේ කිව්තු අපි ගොඩාක් වෙලාවට හොයන්නේ මට හොඳට ඒ කියන බණ තේරෙනවද? තේරෙනව නම් හොඳයි. තේරෙන්නේ නැත්නම් වැඩක් නෑ අපිට තේරෙන්නේ. හොඳට මතක තබා ගන්න. අපිට හොඳට බණ තේරෙනවද කියලා අපි බලන්න හොඳ තීක්ෂණ ප්‍රඥාවන්ත භූමියක හිටගෙන නෙමෙයි. දෙන්නේ දේ ඇලෙන්න, පැටෙන්න, ගැටෙන්න, ගහගෙන ගන්න, අඬන විලා වැළපෙන විලාප දෙන්න පුළුවන්. සැහැල්ලු මනසක ඉඳගෙන යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් විඳිනවන කෙනෙක් මොනතරම් මොඩද? අන්න ඒ තරම් මොඩකම ජීවිතේ කරගත්ත අපි ඉන්නේ. අපිට වෙහෙසක් නැතුව බණ තේරෙනවා නම් ඒ තේරුම් තාම මොඩයි. නමුත් මේ දර්ශනය අපේ මෝඩකම ඉවත් වෙන්න තියෙන එකක් නම් මෝඩකම කියන මට්ටමට පේන්නේ නැහැ. මෝඩකම එහාට මෙහාට විසිරෙන විදිහට සිහිනුවම යොදවලා බැලුවොත් පේන එකක්මයි මේ ධර්මය. ඒ දර්ශනයට අපි මෝඩකම පවත්වන්න බැහැ. ඒක අපිට මතක තබා ගන්න. සරල දෙයක් හොයන්නේ ප්‍රඥාව කෙරෙහි නැති. ඒක කවදාවත් හෙව්වා කියලා ඒ මට්ටමේ හිතියට ප්‍රඥාව වර්ධනය වෙන්නේ. ඔබට නොතේරෙන්නේ නම් අද මට ඒක තේරුන්නේ කියන්නේ හොඳ චින්තනයක් තියෙන මිනිස්සෙක් හැටියට මට නොතේරෙන. නමුත් තේරුම් ගත්තොත් තමයි යමක් තියෙනවා නේද? ඒක ඔබේ ආරම්භයේ ඉඳන් අතහැර දැමීමේ පළමු අවස්ථාව නෙවෙයි. ඒක යමක් ගවේෂණයට ඔබට ලැබෙන පළමු අවස්ථාව. ඔබට කවදාවත් නැති අත්දැකීමක් ඊටපස්සේ ලැබෙනවා. මෙච්චර කල් හිතාගෙන මේ හැම දෙයක්ම මට තේරෙනවා දන්නවා කියලා. නමුත් මට ලැබුණ දෙයක් මට තේරෙන්නේ මට දන්නේ මොකක්ද කිව්වා? මොකක්ද කිව්වේ? මොකක්ද ඒක කොහොමද තේරුම් ගන්න කියලා. ඒක තේරෙන්න තැනට අවබෝධ වෙන්න තැනට දැනගන්න තැනට එන්න ආරම්භ කරගන්න පටන් ගන්න. තේරෙන දවසට ඔබට ඒකෙන් තේරෙයි ඇත්තටම මේක යහපතක් වෙනවද නැද්ද කියලා. ඒක තමයි ප්‍රධාන වෙන්නේ නැත්නම්. ඒ හින්දා ගැඹුරුයි කියලා අයින් කරන්න එපා. ලෝකේ සාමාන්‍ය මනසට ඇත්තටම තේරෙන්නේ නැති දෙයක් මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු සම්පත් තියෙන එක්කෙනෙක් ඉන්නවා කියලා දැකලා යුතුම් ගාන හොයාගෙන යනවා. ඒත් මෙහා මග දෙපස බොහෝ අය හම්බ වෙන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ ආයත කරුණාව නැද්ද? මූල බලවල සලකන්නේ. තථාගතයන් නෑ. අනිත් අයට දේශනා කරන ඉඩ තිබුණා. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේගේ බමුණෙක් කියලා අහනවා ඔබ වහන්සේ ආත්මස්ථාන. ඉතින් ওই තරම් වහන්සේ කරුණාවක් තිබුණා. ඔබ වහන්සේ මොකද වික්ෂුන් වහන්සේලාටම විතරක් බණ කියන්නේ. වහන්සේ ওই තරම් මහා කරුණික නම් මේ නිගන්ඨලා ඉන්නවා අර්ථශාස්ත්‍ර වරු ඉන්නවා. ඇයි ඔබ වහන්සේ ওই තරම් කරුණාවෙන් එක පිටසක් විතර කල්පන බණ කියන්නේ ඇයිද කියන්නේ නැහැ. ඉතින් හැමෝටම සාධාරණයි කියලා කියනවා නම් ඔබ වහන්සේ මේක විතර උදේ ඉඳන් රැය වෙනකන් ඕවදන් රසන කරනවා. අනිත් අය ගැන එහෙම කොහොමද කටයුතු කරන්නේ?
එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම මුදේ ප්‍රශ්නයක් අහනවා. ඔබට තේරෙන දේ උත්තර දෙන්න. ඔබට කුඹුරු තුනක් තියෙනවා. එකක් තියෙන හුත්තට මඩ තියෙන හුත්තට පොර තියෙන හුත්ත ශාස්ත්‍රීය බිම. ඊට පස්සේ තව බිමක් තියෙනවා සාමාන්‍ය මඩ තියෙන සාමාන්‍ය පොර තියෙන බිම. තව තියෙනවා ලුණු සහිතයි කඩමැටි සහිතයි කිසිව තොරාලෙට හැදෙන්නේ නැති බිම. ඔබ වීව පුරන්නේ ඉස්සෙල්ලාම කොයි බිමේද යමක් හුත්තට මඩ තියෙනවනම් පොර තියෙනවනම් සරුණ ඒ බිමේ. ඒ ඉතින් ඔබට ඔබගේ සිත සමාන නම් ගොවියෙක් හැමතැනකම ඒ ඉස්සෙල්ලා අර කඩමැටි සහිත එකේ වපුරන ඒකේ අස්සන්නේ තරම් හොඳ නැහැ. අස්සන්නේ නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලාම අස්සන තියෙන කුඹුර වපුරනවා. ඉතුරු වුණොත් ඊට පස්සේ දෙවනුවට මධ්‍යම ප්‍රමාණයකින් වපුරනවා. හැතුණක් කමන්නේ නැහැතුණක් කමන්නේ අඩු ගන්න ගවයෙක්වත් හරිනේ කියන අදහසෙන් ඉතිරියක් වුණොත් අරක වපුරලා දානවා. වමනවා ඒ වගේ භික්ෂුණී උපාසක කියන්නේ සාරවත් වීමා. හොඳට කන් යොමු කරලා මේ ධර්මය අහනවා ඉගෙන ගන්නවා. එතින්ට වපුරුපුදී ප්‍රතිඵලයක් තියෙනවා. ගන්න හින්දා මම එයාට ගොඩාක් කියනවා. ඊට පස්සේ සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. එයාට ඊට පස්සේ කියනවා. නමුත් යම් කෙනෙක් මේ ධර්මය හොඳට දැනගත යුතුයි ඒක පුරුදු පුහුණු කර යුතුයි කියලා හිතන්නේ වෙන දෘෂ්ටියකින් ඉන්නේ. ඉතින් ඉඳලා ඒ අයට පරපදයක් කියනවා අහම්බෙන් හෝ වචනයක් තේරුම් දෙපත් යහපත් නැහැ කියලා. ඒක්ෂණ මහන්සියට විතරක් කියන්න නැවත අනිත් අයට නොකියන්න හිත මෙන්න මේක කිව්වම තේරුම් ගන්න. මේ වගේ මේ මුතුට මතක් කරන්නේ වනහන කරනවා ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. ඕගොල්ලෝ මේ කුඹුරු තුනේ කොයි කුඹුරද කියන්නේ මොන කුඹුරද වෙන්නේ කියන නොතේරෙන්න පුළුවන්. නොතේරුණත් මට තේරුනේ නැහැ. බුදුහාමුදුරුවෝ ධර්මයේ තේරුනේ නැහැ. මගේ ජීවිතේ යහපතක් නැහැ. මම මේක තේරුම් ගන්න බැරි විදිහට ප්‍රතිචාර කියන ඒ සර්වවිමක ලක්ෂණය. අද තේරුන්නේ තේරෙන කෙනාම විතරක් නෙවෙයි සර්වවිමක ලක්ෂණය. නොතේරුණු කෙනා තේරෙන්න උත්සාහවත් වෙන බව සර්වවිමක ලක්ෂණයක් කියනවා. මට තියාගෙන මෙන්න මේ ටික සෝදනය කරන්න හෙට දවසේදී ඔබේ ජීවිතේට බොහෝ සැනසෙල්ලක් ගෙනත් දෙයි කියන කාරණා මතක් කරනවා. එමුතුනේ සංයුක්ත නිකායේ කච්චානබුද්ධ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා लोक समुदयं को कच्चान यथातथ सम्पन्नाय पसुतो यालोके नक्ति संगनोति මේ ලෝකය ඇති වෙන හැටි යම් කිසි කෙනෙක් දකිනවා නම් කවදාවත් එයා ලෝකයේ කියලා නැහැ කියලා කියන්නේ නැහැ. ලෝක නිරෝධං කෝ කච්චාන යථාතථ सम्पन्नाय पसुतो यालोके අක්ති සංගනෝති ලෝකයේ කියන එක නිරුද්ධ කරන්න පුළුවන් එකක් නිරුද්ධ වෙන එකක්. නිරෝධ වෙන ධර්මතාවයක් තියෙනවා. ලෝක නිරෝධය කියන ධර්මතාවයක් තියෙනවා කියලා මොනින් දැක්කොත් එයා තියෙනවා කියලා කියන්නේ. යේ ගුණේනකෝ කච්චාන අර්ථං ජීවනත්තාච. කච්චාන මේ ලෝකයේ බොහෝ සෙයින් ඇත සහ නැත කියන අර්ථ දෙක ඇතුළත කරනවා. එක්ක ලෝකයක් තියෙනවා කියනවා. එක්ක ලෝකයක් නැහැ කියනවා. ඒතේති උභවන්තේ මජ්ජේන තථාගතෝ අபிසම්පුත්ත මේ අර්ථ දෙකට නොපෙනෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් ප්‍රකාශිත මාර්ගය ධර්මය අවබෝධ කරගන්න කියන යම් කිසි කෙනෙක් ලෝකයේ ඇතිවීමත් ලෝකේ නැතිවීමත් නොදක අවුරුදු 100ක් ජීවිතේ ජීවිතය යම් කිසි කෙනෙක් මේ ලෝකයේ ඇති වෙන හැටි හා ලෝකෙ නැති වෙන හැටි දැනගෙන එක දවසක් ජීවිතේ ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. එහෙනම් අපි බලමු කුමන දර්ශනයක් තියෙන කෙනාද ලෝකේ නැහැ කියලා කියන්නේ. කුමන විදිහේ දර්ශනයක් උපදවාගත් කෙනෙක්ද ලෝකයේ තියෙනවා කියලා කියන්නේ නැත්තේ. ලෝකයේ ඇති බව කරදෙන්නේ නැති බව කරදෙන්නේ නැතිව
ඉදප්පච්චේතා මේ ප්‍රත්‍ය නිසා මේ ධර්ම උපදිනවා කියන මේ තාක්ෂණය බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. ඉස්සෙල්ලා බලමු ලෝක සමුදය ඇතිවෙන්නේ ඉස්සෙල්ලා ලෝකේ කියන එක. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා නෙවෙයි මම කියන නිසා නෙවෙයි. ඔබේ ජීවිතේ බණ කියනවා බණ අහනවා කියලා තව එක රටාවක් නෙමෙයි. සැබෑවටම ප්‍රශ්නයකට ගන්න යන්නේ. මම මේ මොහොත දෙයක් කියනවා නෙමෙයි. සැබෑවටම දුකින් නිදුණු කෙනෙකුට දුකින් නිදහස් වෙනවටයි මේකෙන් පිළිවෙලට ඕනේ. අපි බලමු ලෝකයේ කියන්නේ මොකක්ද කියලා. මොකක්ද ලෝකයේ? ලෝකයේ හඳුන ගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? ලෝකයේ කියලා කියන්නේ කස්මින් ලෝකෝ පටිච්චිතෝ දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ. ලෝකයේ කියලා කියන්නේ දුක මත පිහිට එකක්. දුක කියන්නේ ලෝකයේ මත පිහිට එකක්. ලෝකයේ කියලා කියන්නේ ඔබට කෙනා ස්ථිර කරගන්න මගේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා මට අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඉන්නවා නෑදෑයෝ තියෙනවා ලංකාවල් තියෙනවා එතකොට ඇමරිකාවල් තියෙනවා කියලා ඔය තේනවා. එතකොට මේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නම් ඒ වටපිටාව තමන්ට කරනවා. දැන් මේ දෙවි වටපිටාවේ කිව්වවල් තියෙනවා. ඒක ගොඩාක් මිනිස්සු ඉන්නවා කියලා තේරෙන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නේ. තවත් මේ මම ඉන්නවා ඇහැ කන දිවනාස ශරීරයේ මනස කියන මේ මම අතපය හතරම තියෙන මම ඉන්නවා කියලා. ඔබත් ඉන්න ඔබට ඇසුරු කරන දේ හම්බ වෙන තැන තමයි මේ ලෝකෙ. ඔය ලෝකෙ තුල ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති ප්‍රිය කැමති පුද්ගලයෝ සහ කැමති වස්තු ඉන්න ඔබට නිර්මාණය වෙලා ඇති අප්‍රිය දේවල් අප්‍රිය අය අප්‍රිය වස්තු ඔබට නිර්මාණය වෙලා ඇති ඔබ ඉපදුණු කෙනෙක් ඔබ ලෙඩ වෙන කෙනෙක් ඔබ මහලු වෙන කෙනෙක් ඔබ මරණයටපත් වෙන්න පුළුවන් කෙනෙක් කියන කම මෙන්න මේ ලක්ෂණ තියෙන දැක්ක කියලා මොකක්ද ලෝකේ. මේ ලෝකෙ තුල තියෙන දුක. මේ යම් කෙනෙකුට යම් දෙයකට යම් වස්තුවකට ඔබ ප්‍රියයි නම් ඒ කාන්තේ මේ වස්තු ඒ දේවල් නැති වෙන දවසට කියු දුක ඔබ කරායනවා. යම් අය යම් දේවල් අප්‍රිය අනුනාපන ඒ දේවල් ඔබ කරා නම් වෙනකොට ඔබේ කාන්තෙන් අප්‍රියන් හයිති මේ දුකේ මොකයි. කැමති දේ දුරස් වෙනකොට අකමැති දේ ලං වෙනකොට දුකෙන් එක වළක්වන්න බැහැ. ඒ වගේමයි මේ කය අනුක්‍රමයෙන් දිරනකොට ඔබ මහලු වෙලා මහලු නොවේ දුක විඳින එක නවත්තන්න බැහැ. මේ කයට නොවේ ලෙඩ රෝග හැදෙනකොට ඔබ ලෙඩෙක් වෙන්නේ රෝගී කෙනෙක් වළක්වන්න බැහැ. මේක තමයි ලෝකය. මේ ලෝකෙ තුල තමයි සත්‍යෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, ආත්මීයය ඉන්නවා. ඒ ගොඩාක් සත්‍යෝ වලට දැනෙන්නේ පෙර ජීවිතයේ කියලා කුසල අකුසල කර්ම කරගෙන උපන්න අය, තව කුසල අකුසල කර්ම කරගෙන එහාට යන අය. මේ මම අපට කරන ලෝකෙ හැටි, ලෝකෙ විස්තරය. ඔයගොල්ලන්ට දැනෙන්නේ අපිට දැනෙන්නේ දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම ලෝකයේ කියලා දෙයක් තියෙනවා කියලා දකිනකොට නුවණින් යුක්ත යම් කෙනෙක් ලෝකයේ කියන එක හැදෙන හැටි දකින කෙනා නෑ කියන්නේ. හැබැයි දැන් මේ ලෝකෙ තිබුණාට ඕගොල්ලෝ දන්නවද ওই ලෝකේ හැදුනේ කොහොමද කියලා? අනේ තමයි වටින්නේ. අපි බලමු යම් කිසි කෙනෙක්
මේ කයින් නිදහස් වෙන්න හරි නිවන් දකින්න හරි කිසිලා මම කියලා කෙනෙක් නෑ සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ මේ කුණු කොටස් ටිකක් තියෙන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් තියෙන සත්‍ය පුද්ගලයෙක් නෑ කියලා බැලුවොත් මොකද වෙන්නේ මේ කය මට මම කියලා පෙනෙනවා වගේ ඕගලන්ට ඔය කය මම කියලා පෙනෙනවද නැද්ද පෙනෙනවා ඕගලන්ට ඔය කය මම කියලා පෙනෙද්දී මම කියලා කෙනෙක් නෑ සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ කිව්වොත් ඒක බොරුවක්ද නැද්ද දැන් ඔයගලන්ට මේ මම කියලා පෙන්නනවා නම් මේ කය මම කියලා පෙනෙද්දී මම කියලා කෙනෙක් නෑ කිව්වොත් නෑ කියන එක බොරුවක්ද ඇත්තද ඕගලන්ට පෙනෙනවද නැද්ද මේ කය මම කියලා පෙනෙනවා කය මම කියලා පෙනෙනවා නම් මම ඉන්නවා නම් ඉද්දි අපි මම කියලා කෙනෙක් නෑ සත්‍යයක් නෑ පුද්ගලෙක් නෑ කියලා හිතරවට ගන්න බොරුවක් කියනවා නෙමෙයි නේ බොරු කළ නිවන් දකින්න පුළුවන් ඕගලන්ට මේ ඉන්නේ සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනවද නැද්ද අවංකව කියන්නේ මෙහෙම සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙද්දි මෙතන සත්‍යෝ නෑ පුද්ගලයෝ නෑ හේතුඵල ධර්මයක් රූප කොටස් ටිකක් තියෙන්නේ කියලා බලනවා නම් ඔයගොල්ලෝ වචා කර ගන්නව නෙමෙයිද බොරු කියනවා නෙමෙයිද සත්‍ය පුද්ගල භාවයට පෙනෙද්දි ඔයගොල්ලන්ට පෙනෙනවා ඔයගොල්ලෝ ආත්ම වාචාවක් කරගන්න තමන්ට මෙච්චර පෙනෙද්දි තමන්ම ඊගාවට නෑ පෙනෙන්නේ එහෙම එකක් නෑ සත්‍යයක් නෑ පුද්ගලෙක් සත්‍යයක් නැත්නම් පුද්ගලෙක් නැත්නම් මේ පෙනෙන්නේ මොකක්ද එහෙනම් දැන් බුදුදහමෙන් දෙන්නේ මෙන්න මේක සත්‍ය පුද්ගලෙක් නෑ මම කියලා කෙනෙක් නෑ කියන එක කියන්න එපා මොකද්ද ලෝකයේ ඇති වෙන හැටි දකින්න කියලා නෑ කියන්නේ මම ඉන්න හින්දායි සත්‍ය පුද්ගලෙ ඉන්න හින්දායි ලෝකේ කියන එකක් තියෙන්නේ මම නැත්තම් සත්‍ය පුද්ගලෙ නැත්තම් දුක්ඛ සත්‍යයක් නෑ ඔය යම් කෙනෙක් මම නෑ සත්‍ය පුද්ගලෙ නෑ කියනම දුක්ඛ සත්‍ය නෑ කියන එක කියන්නේ පිළිසින් දැකලා දුකක් පිටු වෙන්නේ එහෙනම් අපි මොකද කරන්න ඕන මෙතනදී සාධාරණ වූ අපේ ප්‍රශ්නේ විසඳන මොකද්ද දැන් මේ කය මම කියන කම පෙනෙනවා නම් මේ රූප සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනවා ඔයගොල්ලෝ කොට පෙනෙනව නේද අවංකවම කියන්නේ පෙනෙනවා නම් මම නෑ සත්‍ය පුද්ගලයෝ නෑ කියන එකද සාධාරණ මේ කය මම විදිහට පෙනෙන්නේ කොහොමද මේ රූප සත්‍ය විදිහට පෙනෙනකම ඇති උනේ කොහොමද කියලා හෙව්වෝ හොයනවා නෑ කියලා බලන එකද මේ විදිහට පෙනෙනවා නම් පෙනෙන දේ උනේ කොහොමද කියලා බලනවා මේ දෙකේ සාධාරණ කොහොමද මේ කය මම කියලා පෙනෙද්දී මම නෑ කියනට වඩා සාධාරණ නැද්ද මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද එහෙනම් කියලා හොයනකොට මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද කියන එක තුල කියනකොට මම නෑ කියන උත්තරය මේ රූප සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකොට සත්‍යෝ නෑ පුද්ගලයෝ නෑ කියලා බලන යනකොට වඩා හොඳ නැද්ද මේ රූප සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙනකම ඇතිවෙන්නේ කොහොමද කියන එක හොයන එක සාධාරණයි මේ රූප සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙන්නේ කොහොමද මේ කය මම කියලා පෙනෙන්නේ කොහොමද කියන කාරණාව හොයන් යනකොට එයා කවදා සත්‍ය නැහැ පුද්ගලයෝ නැහැ කියලා නෑ තියෙනදී පවතිනදී පිළිසිත දකින්න හදන මේ කය මම කියලා යමක් තියෙනවා නම් මේක උනේ කොහොමද හේතුව හොයනවා මේ කය සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනවා නම් පෙනෙන බව ඇති උනේ කොහොමද පෙනුන බව ඇති උනේ කොහොමද කියලා හොයනවා එහෙනම් අපි මේ පරිශ්‍රය කාලයක් නැහැ තමයි කිටි කරන්න තමයි කියන්නේ ගොඩාක් දේවල් තියෙන්නේ ඒක මෙන්න මේ කාරණාව හරියට තේරුම් ගන්න කියලා මම කියන්නේ අපිට මරණ කම මරණය විදිහට මඟ හොයන්න වෙයි මිසක නිවන් දකින්න මාවත හොයන්න වෙයි මිසක හරියට යමක් ඉගෙන නොගත්තොත් දැන් නොගත්තොත් නිවන් දකින්න නම් හම්බෙන්නේ නැහැ නිවන් දැකලා වැඩි
පහත වැඩේ ගන්න හැමදාම බලා හරියට මොකද කියේ හොයන්න හිතෙන්නේ. ඒ නිසා මොකද මේ කාරණාව සීකර ගන්න. ඔන්න ඔය සිද්ධියට දුර්ජනනාත් දෙන්නේ ලෝකයේ ඇතිවෙච්ච හැටි දකින්න කෙනා ලෝකේ නැහැ කියන්නේ නැහැ කියලා. ඒක වෙන හැටි මම පෙන්නනවා. මෙන්න මේ ටික මෙතන ඉඳලා මම යමුයි කියන්නේ. මෙන්න මේ ටිකයි අද ඔබගේ ලෝකයට අයිති නැති ඔබගේ ටැංකියට මම වගේ කියපු ටැංකියට අයිති නැති ටිකක්. ඒ හින්දා ඔබට ඔබ පැටලෙන්නේ. ඒ හින්දා ඔබට ඔබ ගැලපෙන්නේ නැත්තේ. නමුත් ඔබ මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් මේ ලෝකයේ ඇත්තලා දුක් විඳිනකින් නිදෙන්න නම් මේ දර්ශනය ඔබ තුළ ඉපදී යුතුමයි. ඒ කියන්නේ උප්පත්ති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ රූපයකට හිත මේ රූපයකට දැකගත්තාම මේ කය හැදීගෙන බව ඇති වුණාම ඒ නිසා මේ ආයතන ටික ඇති වුණාම ඊට බාහිර වස්තු ගැටෙන බව ඇති වුණාම පේනවා අපිට. සත්‍ය ඇහෙනවා, ගානසෝද දැනෙනවා. මෙන්න මේ රූප පෙනෙන සත්‍ය ඇහෙන ගානසෝද දැනෙන කම තුල මුලින්ම තිබුණේ සත්‍ය පුද්ගල ආත්ම නොවන ධර්මතාවය ශුන්‍යතාවයේ සිළම. එතන තිබුණේ චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයක. පරමාර්ථ වශයෙන් එතන තිබුණා චිත්ත චෛතසික රූප කියන ධර්මතාවයක. ඒ රූප වල තිබුණේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතරමාද මත විස්තර කරන්න වෙලාවදී ඔයගොල්ලෝ try නැත්නම් අද හිතාගෙන එක්කින් එක විස්තර කරනවා කියන්නේ. මේ මාර්ගදර්ශනයක් නැති නමුත් හොඳට තේරුම් ගන්න මේක පස්සේ මේකට ඕනේ පුරවලම ඊගවට දේශනා කරා. නමුත් අද මේක තේරුම් ගන්න මේ ස්පර්ශ ආයතන 6 උප්පත්ති වශයෙන් ගෙනෙනකොට ශුන්‍යයි සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර පෙනෙන ඇහෙන කමක් තිබුණා. ඒ පෙනෙන්නේ මට ඇහෙන්නේ මට කියලා ඒක උරුම කරගෙන මේ මම කියන ගතිය තිබුණේ නැහැ. මේ පැත්තේ Taman හිටියෙත් නැහැ. පෙනෙන පැත්තේ සත්‍ය පුද්ගලෙක් කියන්නේ. උදාහරණයක් ගත්තොත් රූප වාහිනී තිරයක පෙනෙන රූප පැත්තට හොඳට හිත තබන්නේ. රූප වාහිනී තිරයක පෙනෙන රූප ඇතුළේ සත්‍ය පුද්ගලෙ ඉන්නවද? නැහැ. එබ්බතු රූපමයි ඇතිවිදිට ආවේ. ඇහෙන ශබ්ද තුල හොඳ ශබ්ද නරක ශබ්ද බණින ශබ්ද ප්‍රසන්නතාවක ශබ්ද තිබුණේ මම මේ වචන ටික මේ කතා කරන වචන ටික ඔයගොල්ලන්ට තේරෙනවා. නමුත් මේ විදිහට කතා කරන ওই විදිහට කන් කියන කන් ඇහෙන නමුත් අනිජාතික කෙනෙක් ජර්මන් හරි පාස්තරජාතික කෙනෙක් මත හිතුවේ මම කෙනෙක් තේරෙන්නේ. ඉතින් කියන දේ ඇහෙනවා නම් යන තේරෙන්න ඕනද තේරෙන්නේ. සද්දේක සැබෑ ස්වභාවය ඒකයි. හොඳවත් නැති නරකක් නැති නින්දාවක් නැති ප්‍රශංසාවක් නැති සද්දයක් තමයි ඔබේ කනට. ඒ විදිහේ සද්දෙක මේ ආයතන 6ේම තියෙන්නේ එහෙම මට්ටම. ඒ බඳු ආයතන ටිකට ඇහැට රූපයක් එනකොට පෙනෙනවා. ඔබ කලේ එක චූටි වර්ධක් විතරයි. කීවේ කලයක් දොර ගොම බිඳුවක් විතරයි දානවා. ගොඩක් ඕනේ බිඳුවයි. ඔක්කොම කැටේ. ඒ වගේ මේ ආතෙනෙන දෙයට චූටි සිත් මාත්‍රයක් කරවන්න උපන්දන් දුවන්නේ. මේ ආරම්භ හොඳයි කියන ප්‍රඥා හොඳයි කියන ප්‍රඥාප්තියවත් එපා. කියන්නේ මේ ආරම්භනේ සතුට වෙන කම විතරක් සතුට වෙන කමකින් මේ ආරම්භන හිතනවා. දෙහෙනදී ඔබ කැමැත්තෙන් මේ විදිහ බලපු කමයි දෙකම එකතු කරලා මේ රූපය හරි හොඳයි කියලා ඒ රූපය ඔබට කැමති විදිහේ දෙයක් හැටියට තේරෙයි. කැමති කෙනෙක් හැටියට තේරෙයි. මේ දෙනෙන දෙයට අකමැති කම
කියන සිටි ගතිය විතරක් නමන්නේ. පෙනෙනදී අකමැතිදී දෙකම එකට එකතු කරලා ඔබට දැනෙන්නේ තමන් කැමති නැති රූපයක් ඇතුළත. ඒ වගේම මේ පෙනෙන රූපෙට සිටිවිලි මාත්‍රයක් විතරක් හිතන්න මේ මගේ දරුවා හොඳයි නේද කියලා. පෙනෙන දේ හිතකදී එකතු වෙලා මේ රූප දරුවා කියලා හිතේ. මේකේ කතාව එච්චරයි. පෙනෙන ටික තිබුණේ ස්කන්ධ ටික සත්පුද්ගල නොවන. තමන් තුළින් එකතු වුණා පෙනෙන දේට ඇහෙන දේට තණ්හා උපාදාන කියන කටි දෙක විතරයි. උපාදානය කියනකොට මේ පෙනෙන දේ සත්‍යයේ පුද්ගලික ආත්ම හැටියට ගන්න එකට කියන සත්පුද්ගල බාහිර ගන්න එකට කියන අත්වාද උපාදාන. මේ පෙනෙන පැත්තට පෙනෙන තැනක අන්තර්ගතය දන්නේ තියෙන දේ දන්නේ නොදන්න හින්දා සත්‍යයේ පුද්ගලික ආත්මය කියන හැඟීමෙන් ගැටලු අත්වාද උපාදාන. උපාදාන සම්බන්ධව තියෙනවා. එතකොට දැන් පෙනෙන දෙයට මේ වගේ ගති ටිකක් එකතු කරලා පමණකින් ඔබ තුළ කාම භූමියේ කර්ම බලය සකස් වෙනවා. දැන් ඔබට පෙනෙන්නේ මේ ආයතන ටික පැත්තේ මිනිස්සු ඉන්නවා, සත්ත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, වටිනා වස්තු තියෙනවා කියලා. එහෙම පෙනෙන්නේ ඔබටයි. මට කියන්න තියෙන දේ ඔබෙන් අහුවොත් ලෝකේ කියන්නේ මොකද්ද කියලා මේ මගේ අම්මා තාත්තා දුව පුතා නම් දිලා මන්ද දුව කියන මේ අය කියන එකයි මේ ලෝකේ කියන්නේ. ඒක වැරදි නෑ. ඒ ඔබ අවසන් ඔබේ අත්දැකීම. ඔබටයි ওই විදිහට ලෝකෙ පෙනෙන්නේ. හැබැයි ওই විදිහට මේ වස්තු අරගෙන සත්‍යය ඉන්න පුද්ගලයෝ ඉන්න වටිනා කමට තියෙනවා කියලා අත ඔබට පෙනෙනකම උපත් වශයෙන් ඔබ අරගෙන ආවේ නැහැ. ඔබ අරගෙන ආවේ පෙනෙන ඇහෙන ආයතන ටික. වර්තමාන කෙලෙස් ටිකක් එකතු කරලායි වර්තමාන දිට්ඨියක් එකතු කරලායි සිටේ. ඔබට මේ ලෝකෙ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඔබ දන්නවා ප්‍රතිසන්දි වශයෙන් අරගෙන ආපු පිළිසිදු ශුන්‍යත. ඒ ස්කන්ධ ටිකට කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් කැමිනේ ආයතන ටිකේ සැබෑ ස්වභාවය හඳුන්වන තුනක් තමයි මොකද්ද? අනිමිත්තයි. රාග වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් ගන්න කිසිදු නිමිත්තක්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක හැටියට ගන්න කිසිදු නිමිත්තක්. දෙවියෝ, බ්‍රහ්මයෝ, මිනිස්යෝ, තිරසංගත සත්වයට ගන්න කිසිදු නිමිත්තක් නැහැ. ඒක අනිමිත්තයි. ඒ ස්පර්ශ ආයතන හයේ සත්‍ය පුද්ගල ආත්ම භාවයට කිසිවක් නොතිබුණු සත්‍යයයි. ඒ ආයතන හයේ ප්‍රාර්ථනා කොට කිසිම වස්තුවක් නොතිබුණු නිසා අපනිටයි. අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියන ලක්ෂණ තුනක් සමාන්විත ස්කන්ධ ටිකක් තමයි ප්‍රතිසන්දි වශයෙන් පැහැදිලි. ඒ ටිකට ඔබ ටික වැඩෙන්න මේ ආයතන ටික ලොකු වෙන ඒ වගේ ඔබ බැලුවේ පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා, මිනිස්සුයෝ ඉන්නවා කියන අදහසෙන් ඔබ බැලුවේ. එහෙම ඔබ ඒ දෙන හැම දෙයක ඔබ ඔය විදිහට බලපු නිසා ඔබ තුල මෙහිමත් පිළිකියන් පෙනෙන ඇහෙන පැත්තේ මිනිස්සුයෝ ඉන්නවා, වටිනා කියන දේවල් කියනවා කියලා. වපුරු පුදේ අපිට කපන්න වෙන්නේ. අපේ නැති කරපු කර්මයට යටින් නිදින්න වෙලා තියෙනවා. දැන් ඔබට මේ ලෝකෙ දෙන්නේ මේ සත්‍ය පුද්ගලය කියලා. මේ කයම කියලා. හොඳට දකින්න මෙහෙම පෙනෙන කම ඇතිවලා තියෙන්නේ ඔබට. ඒකයි ලෝකෙ ඇති වෙන හැටි දකින්න කෙනා ලෝකෙ නැහැ කියන්නේ. පෙනෙන ඇහෙන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තබා ගත්තාම කර්ම භවය හැදෙනවා. එදාට මේ රූපේ සමන්ගලා මේ රූපේ සත්‍ය පුද්ගලයෝ වටිනා කියන කමට යාට පෙනෙන කම නිර්මාණය වෙනවා කියලා දකින හින්දා ලෝකෙ කියලා එකක් නැහැ කියන්නේ. එතකොට මෙතනින් පෙන්නේ
මේ රූපය මට නම් පෙනෙන්නේ සත්‍යය කියලා. මම සුදුසුද මේ සත්‍ය කොහෙන්ද එන්නේ? මරණය පස්සේ කොහාට යයිද කියලා අහනකොටම කියනවා මේ රූපේ සත්‍යය කියලා පෙනෙන හැටි හැදුන ක්‍රමේ මම දන්නේ නැහැ කියන එක. මේ රූපේ මට සත්‍යය කියලා පෙනෙනවා නම් පෙනෙනකොට මේ රූපේ සත්‍යය පිටිට පෙනෙන කම ඇක්ටිව් වුණේ කොහොමද කියන එක මම නොදන්නකොට මට හිතෙන්නේ ඇත්තටම සත්‍යයක් ඉන්නවා ඉන්න හින්දානේ මට සත්‍යයක් ඉන්නද පේන්නේ කියලා. එතකොට සක්කාය දිට්ඨිය කියනවා. සක්කාය දිට්ඨිය කියන්නේ සත්‍ය පුදුලෙක් ඉන්නවා කියන්නේ. සත්‍ය පුදුල ඇතිවෙච්ච හැටි දන්නේ නැහැ. එතකොටම සත්‍ය පුදුලෙක් කියලා හිතේ. සක්කාය දිට්ඨිය ඇතිවෙච්ච ගමම විචිකිච්ඡාව නැති කරන්නේ. කියන්නේ ඒක සත්‍ය කොහෙන්ද? කොහොමින්ද? මොකෙක් වෙන්නද? මොකෙක් කියලා මොකෙක් කියන්නද? මොන කර්මයක් කළා මෙතෙන්ට එන්නද දන්නේ. දැන් මේ ඉන්න කෙනා කොහාට යයිද කොහොම යයිද මොකෙක් වෙයිද කියලා පුපත් ඒකාන්තය අපරාධ ඒකාන්තය පුපත් අපරාධ ඒකාන්තය කියන එකට එනවා. එන්නේ මොකක් නිසාද? මෙතන දැන් මට සත්‍යය කියනවානේ. ඒක සත්‍යය ගැන මම හිතන්නේ. යම් වෙලාවක දැක්කොත් මටයි මේ රූපේ සත්‍යය කොටේ පෙනෙන්නේ නැහැ. එහෙම පිළිඳ හේතු ටිකක් මම දැක්කොත් ඇහැට පෙනුනේ කෝටියක් තියෙනවා මේ රූපේ මෙන්න මෙහෙම නැත්තම් වේදනාවක් තියෙනවා ස්පර්ශයෙන් හටගත්ත චෛතසිකයක් සංඥාවක් තියෙනවා ස්පර්ශපත්තෙන් හටගත්ත සිතුවිලි මාත්‍රය චේතනාවක් තියෙනවා ස්පර්ශපත්තෙන් හටගත්ත සිතුවිලි මාත්‍රය විඥානයක් තියෙනවා නාම රූපයෙන් හටගත්ත දැනගැනීම මාත්‍රය එක්බඳු හේතුප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටිකට මම පුද්ගලයෙක් කියලා බලපුකම නිසා මට පුද්ගලයෙක් කියලා කියනවා. මම වපුරපු දෙයක් මට කියනවා. මේ ස්කන්ධ ටිකට මේ වැරද්ද හිත නමපුකම නිසා මේ කෙලෙස් නිසා මට දැන් මෙහෙම පේනවා. කියලා දැක්කොත් මම කිසි වෙලාවක පුප්පන් පෙරපස දුවනවා. මට එහෙම පෙනෙන්නේ හේතු ටිකක් මගේ වැරද්දයි කියලා මම දැක්කොත් ලෝකයේ පෙනෙන සත්‍ය පුදුල කියලා පෙනෙනවා නැහැ කිව්වේ නැහැ පෙනෙනවා. හරි. හැබැයි මේ පෙනුනකම ඇක්ටිව්නෙස් මෙහිමයි කියලා මම දන්නවා. මම ලෝකෙට දැසගන්නේ. එහෙනම් මේ සත්‍ය කොහේ ඉන්නද කොහොමද ඉන්නද කියලා දුවයිද කියන්නේ. එහෙම කෙනෙක් දුවනවා නම් ඒ කාන්තිය මේ ලෝකයට ඇතුලේ කැටි දන්නේ නැහැ කියන එක මම කියන්නේ. මම කියන්නේ තේරෙනවා. මේක පොඩක් ගැඹුරුයි. හැබැයි තරම් වගේ වටිනවා නිවන් දකින සසර දුක පිවා ගන්න ඕනේ කෙනෙකුට. මේ දර්ශනය හරහා මේ ලෝකෙ මෙතෙන් නැහැ කවුරුවත්. මේ දර්ශනය නැතුව සක්කාය දිට්ඨිය මෙතෙන් නැහැ කවුරුවත්. ඊට පස්සේ එතකොට මෙයාට නෝනෙනවා මේ පිනෙන අරමුණේ ඇත්ත ඇති බලනවා. හැබැයි පුද්ගල භාවයට මම හිතනවා නැහැ. ඒ මොනොත් මේ රූපේ පුද්ගලික සත්‍යයක් කියලා පෙනෙන කම නැති වෙනවා නේද කියලා දකිනින්ද සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා තියනවා කියලා කියන්නේ. ඇහැට පෙනෙන දේ ඇත්ත ඇති දරුවෝ පුද්ගල භාවයට නොදැදුව. පුද්ගල භාවයට බලපුකම ටික ගෙවෙනවා. අමුතෙන් පුද්ගල භාවය නූපදිනකොට ඔකට කියනවා උපාසෝ ගෙවෙනවා නූපාසෝ නූපදිනවා. උපන්න පුද්ගල භාවයක් තියෙනවා නම් ජීවෙන විදියට නූප පුද්ගල භාවය නූපදින විදියට මේ රූපය ඇත්ත කියනවා. ඇත්ත කියන්න දෙන්නේ ක්‍රම දෙකකට. මොකද්ද? පුද්ගලයෙක් කියලා ඉපදිනා තේරෙන කමක් තියෙනවා මේක ටික ටික ගෙවෙන්නේ. අලුතෙන් මේ රූපේ පුද්ගලයෙක් කියලා පෙනෙන විදිය ඇති වෙන එක නොවේ. රූපය ඇත්ත කියනවා. ඔකට අපි ජීවිතේ ආර්ථය. ඔක කියන්නේ උපමාසෝ දෙවෙන නූපමාසෝ නූපදින විදිහට හිතන එකයි උදේසමාසාරට. ඒක මගේ ජීවිතේ වශයෙන් ගත්තොත් පුද්ගලයෙක් හැටියට මේ රූපේ පෙනෙන කම නැති වෙන්න දිය වෙන්න මේ රූපේ පුද්ගලයෙක් හැටියට සත්‍යයක් හැටියට පෙනෙන කම අලුතෙන් ලියවන්නේ නැති වෙන විදිහට. රූපේ ගැන බලන්න මම ගත්තොත් ටික අලුතෙන් පුද්ගල භාවයේ නූපදින නිසා තියෙන ටික ගෙවිලා යන නිසා ගෙවෙනවා කියන්නේ ක්ෂය වෙනවා. ඔකට කියනවා එකපාරට නැති වෙනවා. ක්ෂය වෙනවා කියලා කියන්නේ
සේරෝලි කියලා එකපාරට නැති මේ පේනවා මේවා ටික ටික කියන්නේ. කහ කැලලක් අපි කොරච්චි කරනකොට හඳු කැලලක් කොරච්චි කරනකොට සේරෙනවා ටික ටික කියන්නේ එකපාරට නැති. ඒ වගේ පුද්ගලෙ කියලා දෙන්න කමක් තියෙන එකපාරට නැති වෙන්නේ. මෙතන ඉඳලා ඒවල කණිට ගිහිල්ලා වතුර ජබොක් කරලා පයින්නවා වගේ ඔගොල්ලෝ හිතාගෙන අපි මෙහෙම කරගෙන නිවනට පක්කාල පාණි වැටේ කියලා. එහෙම නැහැ. අනුක්‍රමයේ දුක ගෙවා ගන්නවා. මේ සමුදේ ගෙවා ගන්නවා. ඒ කියන්නේ මේ දැන් ජරාමරණ දුක සත්පුද්ගල භාවයට පෙනෙනවා. මේ පුද්ගලයා කැමති නම් පුද්ගලයා නැති දවසට කැමති නැති වීම දුක එනවා. මේ පුද්ගලයාට අකමැති නම් ඒ අකමැති පුද්ගලයා මට පේන්න ඇහෙන්න ඉන්න තාක් මට කරදරයි. එතකොට මේ පුද්ගලයා කියන්නේ ටික නිම නැති වුණොත් මට කැමැත්ත අකමැති කියන දෙක අතහැරෙනවා. එතකොට මේ පුද්ගලයා කියන ටික දන්නවා ඇති උනේ දෙහෙන දෙයට නූපම් පුද්ගල භාවය ඇති වෙන විදිහට උපම් පුද්ගල භාවය වැඩි වෙන විදිහට හිතපු හිඳයි මට පුද්ගල භාවයට පෙනෙන්නේ. ඒ හිඳයි මේ රූපයේ යම් දෙයක් වුණොත් මට පුද්ගලික ගුණා කියලා හිතෙන්නේ. මම හැමදාම රූපෙ දිහා බැලුවේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන් යුක්ත රූප පිටියේ ඇතිවෙකට යනකොට නූපන් සංයෝජන ඇති වෙන විදිහට නූපන් දරුවා කියන අදහස ඇති වෙන විදිහට උපන්න දරුවා කියන අදහස වැඩි වෙන විදිහටයි මම මේ දිහා හැමදාම බැලුවේ. බලන්න මට මේ දරුවමයි කියන දෙවීම තහවුරු වුණා. ඒ මම හදාගත්ත කාරණයට මම වපුරු බීජයට විපාක. හෙට දවසේ රූපේ විපරිණාම වෙනකොට මගේ දරුවා නේද වෙලානේ මගේ දරුවාට මෙහෙම රෝගයක් ඇතිලා අනේ මගේ දරුවා ආකාරයෙන් නැරුණානේ කියලා ඔබට අරන්දී අට නම් වල ඇති උත්තර. යම් වෙලාවක දරුවගේ ඉපදීම මොතුක කියලා ඔබ දන්නවා. ජාතිපච්චය ජරා මරණක ඒ දරුවව උපදවා ගන්න තමයි මේ දෙන්නේ ස්කන්ධ ටික ඇත්ත නොදැන නූපන් දරුව උපදින විදිහට උපන්න දරුව තහවුරු වෙන විදිහට හිතන නිසා දරුවෙක් ඉන්නවා කියන අදහස උපදින නිසා ඔබ ඒක දෝෂේ තේරුම් ගන්න අනිත් පැත්තට හැරුවා. එතකොට ඔය විදිහට නූපන් දරුවා කියන සංඥාව උපදින උපන් දරුවා කියන සංඥාව වැඩි දියුණු වෙන විදිහට ඒ රූපය දිහා බලනවා. ඒ ඇහෙන සංකේත දරුවගේ සංකේත කියලා ඇසුරු කරනවා. ඔබට ආයතන හයින්ම දැනෙන දරුවා ඉන්නවා වගේ කියලා තේරෙන නිසා මේ විදිහට දරුවෝ මෙහෙම කරත්මක් හැදෙන නිසා රෝගී කියලා එකක් නැහැ කියන්නේ දරුවා නැහැ කියන්නේ. ඔබ ඔය විදිහට කටයුතු කළොත් ඔබට හම්බ වෙනවම කොහොමද කටයුතු වෙන්නේ. ඊට පස්සේ ඒ රූපේ දිහා නූපන් දරුවා උපදින උපන්න දරුවා කියන සංඥාව ගෙවෙන විදිහට රූපය ඇත්ත ටික ටික වෙන්න හිටියොත් ඔබට මේ දරුවා කියන අදහස ටික ටික ගෙවේ. මේ රූපේ දරුවනේ කියන ක්‍රම උපන්න ගතිය තියෙන ගතිය ටික ටික ගෙවේ. නූපන්න ගතිය නූපදින උපන්න ගතිය ටික ටික ගෙවෙනකොට ඔබට රූපය ඇත්ත නෙමෙයි මේ ආශ්‍රම මෙහෙන් දුරුයි. ඔබ නිදිලා ඔබට නිරුද්ධ වෙලා දුකෙන් දරුවා ඉපදිලා නැති නිසා දරුවා වෙලෙලා මහලුන මැරිලා ඉඳන් දුක් ටික විඳින්නේ වෙන්නේ. ඒ කතාවමයි මේ රූපය සතර මහා ධාතු මේ රූපය දිහා ඔබ බැලුවේ නූපන් සංයෝජන උපදින සංයෝජන වලින් විදියට නූපන් මම කියන හැඟීම නැවත ඉපදලා තහවුරු වෙන විදියට මේ කාය මම කියන කප්පිය උපන්න ගතිය නැවත වැඩෙන විදිහට නම් ඔබට හැමදාම මේ කාය මම වේ. ඒ මම වුණාම මේ කායට වෙන සීතත් ඔබට මම විදිහට වෙන්නේ උස්නෙත් මම විදිහට වෙන්නේ බඩගින්න පිපාසයෙන් වෙන්නේ නින්දා පහස යන බඳන් තාට ඔක්කොම මට වෙන්නේ මේ මම නිසා. මේ ස්කන්ධ ටිකට මේ කෙලස් ටික ඇති වෙන විදිහකට බැලුවොත් මේ කාය මම කියන හැඟීම ඇති වෙලා දුක එනවා කියලා දකින්න කෙනා මම කියලා කෙනෙක් නෑ කියන්නේ.
ඒ වගේ මේ කය කෙරෙහි උපන්න මම කියන ගතිය නූපදින විදිහට නූපන්න මම කියන ගතිය නූපදින විදිහට දැන් මම කියලා පෙළෙන කමක් තියෙනවා ඒක ටික ටික ගෙවෙන විදිහට හරි ඇත්ත විතරම පෙන්නන්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා නම් කියන්නේ නූපන්නාසබල නූපදින පන්නාසබල ගෙවෙන විදිහට බලනවා නම් කියන එක අපේ භාෂාවේ ඇත්ත මම වගේ මේ කය නැව අලුතෙන් මම විදිහට පෙනෙන එක නොවෙන්න දැන් පෙනෙන කමක් තියෙනවා ඒක ගෙවෙන්න ඇත්ත පෙන්නනවා කයි ඔහොම හිත එනකොට මේ රූපය දකිනවා මම කියන එක ෂේ වෙනවා ගෙවෙනවා මේ පැත්තෙන් වලට උපදින්න කියන එක ගෙවෙනකොට මේ කය කියේ මම කියලා පෙනෙන මිදිකුත් මේ දර්ශනයේ විත්‍ය දෘෂ්ටියේ වැරදි ගැටලුවක් නෙකේ විපල්ලාසයෙන් නෙකේ විපරිත සංඥාවක් නෙකේ ඉදාට මේ කය කියනවත් දුන්නත් අනේ මම දැන් ලෙඩ මම නාස්තිලා මම හරියට දුක ඉදිරියට ඔබ දන්නවා මේ ටිකට කෙලෙස් එකතු කරනකොට මම නැති වෙන හැටි දන්න හින්දා කෙලෙස් එකතු කරලා මම හැදෙන හැටි දන්න හින්දා මම කියන එක ඇත්ත වෙන්නේ ඒ මම කොහේ ඉඳලාද කොහොම ඉඳලා මම මෙතෙන් එන්නද කියලා කවදාවත් කියන්නේ මම හැදුන හැටි මේ විදිහට කළොත් මම නැති වෙන හැටි දකින්නවනම් මේ මම කියන එක ඇති වෙන හා නැති වෙන හැටි නොදන්නකොට ඔබට මම ඇත්ත වෙනවා ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ ලෝකයේ ඇති වෙනා නැති වෙන හැටි නොදන්නකොටම සක්කාය දිට්ඨිය. අවිද්‍යාව තිබුණේද සක්කාය දිට්ඨිය. මම ඇත්ත වෙලා නම් ඒ මම කොහෙන්ද ඉඳන්ද මම කොහේ ඉඳන්ද කොහොම ඉඳන්ද මොනවද කරන්නද මොකෙක් වෙලා ඉඳලා මොකෙක් මෙතෙන් දෙන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ මම ඇත්තටම නැගලා කොහේ හරි ගන්න මොකක් වෙයිද දන්නේ කොහේ ගිහිල්ලා මොන විදිහට උපදෙස් ගන්න. ඇයි මේ මම ඇත්තම වෙලා මම තෝකොට තේරෙයි මේ මම හේතු ප්‍රත්‍යයයි. උපත් වශයෙන් මේ මම දිනාවේ නැහැ. මේ මම කොහටවත් යන්නේ මේ දෙකෙන රූපෙට මම කියන හැඟීම ඇති වෙන විදිහට උපන්න හැඟීම වැඩි වෙන විදිහට හිතලා මේ මම කියන හැඟීම හදාගත්තේ කියලා දන්නවනම් නැරෙන්න ඉස්සෙල්ලා විනාපු මරණය පස්සේ යන මම දකින්නේ නැහැ ඔයගොල්ලෝ. එහෙම අන්තරවල දුවන්නේ. ඔයගොල්ලෝ දන්නවා මම කියන දුකෙන් නිදහසට දර්ශනය. ඒ වගේ මේ දෙන්න හැම ස්කන්ධ ටිකට නූපන්න සත්පුද්ගල හැඟීම උපදින උපමැදීම වැඩි වෙන විදිහට හිතලා පාදාගත්තේ කියලා ඔබවම දන්නවා ලෝකේ මවාගත්ත නිර්වාණ කරුවම අවිද්‍යාව මම කියන්නේ නිර්වාණ කරුවා කියන්නේ අවිද්‍යාව निर्माण करवा तन्ना अविद्या तन्ना के हेतु देख में लोग निर्माण करवा किलो दानवाना ने अविद्या तन्ना के हेतु देख नैति में निर्माण करवा नैति में नोकेला तमाम ने पेन दर्शन नैति ने केवल दानवाना कवदा पूर्वां त्यातला देखतो ने सत्य को हेले हेतु को हटे देखेला होंदत नाटक तबा कांड उपादने जीविते ඇත්තම වෙලා මම වෙලා ඒ ජීවිතේ වෙලා නිවන් දකින්න නම් උත්සාහවත් වෙන්නේ. ඒකටයි ඊළඟට කරලා කියන්නේ. සිල්වත් සමාදන් වෙන්න වෙලා තියෙන ඔබට නිවන් දකින්න සඳහා සිල්වත් වෙන්න වෙලා තියෙන්නේ. දැන් ඔබ ඉන්නවා. ඔබ ඇක්ටිවේට් හැටි, ඔබ ඇක්ටිවේට් හැටි දන්නේ නැතිකම හින්දා ඔබට ඔබ ඇත්ත වෙලා. ඔබ දැන් ඔබේ ජීවිතේ දුක් සංතය කියලා කියනවා. දැන් ඔබේ ජීවිතයේ දුකෙන් මුදවන්න ඔබ ක්‍රමයක් හොයන්නේ. දික්තිතන්තයේ රුතේ නම කියම්බලාවකදී ඔබට තේරෙනවා. මොකක්ද? මේ ජීවිතයේ මේ විදිහට වෙනකම් හැදෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියලා ඔබ ඒ ඇක්ටිවිටි ක්‍රමයේ වළක්වන්න උත්සාහවත් වෙනවා මිසක ඒ මම දුකෙන් මිදෙන්න නිදහස් වෙන්න වීර්ය කරන්නේ නැහැ. මේ දර්ශනය නොදන්න හැම කෙනෙක්ම මම ඇත්ත වෙලා සත්‍ය පුදුල ඇත්ත වෙලා හැබැයි ඇත්ත වෙච්ච ජීවිතය දුකෙන් නිදහස් වෙන්න වීර්ය කරනවා. මම කියන්නේ පුරා දෙවොයි. මම දන්නේ කාටද තේරෙන්නේ කාටද නැත්තේ කියලා. මට පුළුවන් ජාතක කතාවක් කියන්න.
ගුරුවරේ ළමයෙකුට ගණන් බෑග් කියලා කියනකොට හරියම පොතේ අපිට ගණන් බෑග් නැත්නම් චිත්‍ර කියලා දුන්නොත් මේ ළමයා ගණන් අධික දවසක් ගණන් හදයි ගංගාහාරි නැනදනහාරි සැලකලාහාරි හොඳින් කියලාහාරි මොන විදියට හරි වැරදි නෑ ගණන් හදන්න බැරි ගණන් හදන්න කොහොමද කියලා නැවත දුන්නොත් අන්තිම දවසේ අවුරුදු 50කට කළා හරි මේ ගණන් හදාගන්න ඒ ශේත්‍රයම අයියා ගැලුනේ නිසා අනේ මේ මානසික මේක තේරෙන්නේ නැහැ කියලා මම සරල දෙයක් කියන්නේ හරිද මට එහෙම දෙයක් නැහැ මම බාරන්නේ ඇත්ත මට ඕනේ මේ අතරින් 100ක් වෙනවා නම් මම දන්නේ 100ම ගන්නේ කීයකට දකින්නේ නැහැ කියන එක මම දන්නවා එක්කෙනෙක් එක්ක 100ක් ඉතින් මම කියන්නේ පුළුවන් නම් ඒක තේරුම් ගන්න උත්සාහවත් මේ තුල නිදානයක් ඔබේ වටිනා පාඩියක් මම කියනවා පෞද්ගලික අදහසක් නෙමෙයි මම කියන්නේ ඕගොල්ලෝගේ කතාව සාර්ථකයක් කියන්නේ සාර්ථකයක් හරියට කිව්වද නැද්ද කියන එක බලන්න තියෙන්නේ මොකක්ද කියලා මම කියලා දෙනවානේ මොකක්ද කියන්නේ සාර්ථකයක් බලන්න ගියාම ඒ සාර්ථකකාරී හරියට සාර්ථක කිව්වද නැද්ද කියන එකට තියෙන සාක්ෂිය මොකක්ද සාර්ථකකාරී දෙයක් කිව්වොත් හරියට කියවනවද සාර්ථක බලන්න ගියාම ඒ සාර්ථකකාරී මම බලන්න කියන ගැනම කිව්වොත් ඔබේ ගෙදර කාපර මෙච්චරක් තියෙනවා නේද තමන්ට වෙන ඇතුළත පො ඊගාව ගහක් තියෙනවා නේද ඒ දිහා දෙකක් තියෙනවා නේද කියලා කියන දේ තමන් තුළ පෙනෙනකොට කියනවද නැත්නම් හරියට කිව්වද නැද්ද කියලා හරියට කිව්වා කියන දේ තමන් තුළ පෙනෙන්නේ නැත්නම් හරියට වාස්තවික කියෝනේ ඒ හින්දා මේ කියන්නේ ඔබට ආදේශ කරලා බලන්න මේ කියන දේ ඔබට ආදේශ කරලා බලන්න ඔබට ඒක තේරුම් නැත්නම් සුවකහසෝ භගවත ධම්මෝ කියන්නේ මනාවට කියන දේකට ගන්න එපා. තාත්තේ වැරදි වුණොත් ඔබට කියන වචනේ ආදිත කරන හොඳට තේරෙනවා නම් සුවකහසෝ භගවත ධම්මෝ කියන්නේ ඒක බලන්න තියෙනවා. තේරුම් නැහැ කියලා තාත්තේ වැරදි කියලා අහන්න එපා. අපෝ සහවත් වෙන්න. ඒ වගේ මෙතනදී මේ අපමාත්‍රේ ලංකාවට ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට එංගලන්තයට කියන ප්‍රශ්නේ මෙතනදී ජාති ජනගහන වලට මේ අවුරුදු 50කට ජීවිතේ ප්‍රශ්නේ මට හම්බෙලා තියෙනවා විශේෂඥ වෛද්‍යවරුන්ට උගන්වන්න එයාගේ අන්තිම කාලේ තමන්ට හැන්දාවලගෙන භක්ති කාර්යය මට්ටමකටපත් වෙච්ච තමන්ගේ අතේ ඉස්ලාමයේ දිහා බලලා ආරියක නැති බලන්න දෙයක් පත් වෙච්ච විශේෂඥ වෛද්‍යවරුන්ට උගන්වන විශේෂඥ වෛද්‍යවරුන්ට අහලා තියෙනවා ඒ නිසා අර අපි ගාව තියෙන දැනුම උගත්කමේ පරිබවක් දකින්නේ මේ දුර්ලභ ශාසනයෙන් යමක් වැඩ ගත යුතුයි කියන සත්පුරුෂ අදහසේ පිටලා මේක වැඩ කරන උත්සාහවත් වෙන්න කියන එකට මතක් කරනවා මේ කියන දේ නොතේරුණොත් අතාරිනවා නොතේරෙන දේ තේරුම් ගන්න ආරම්භ වෙච්ච දවසේ කියන දැනේ අපි මේ මුතු පටන් ගන්න කියලා හැමදෙනාටම ඉස්තිති මතක් කරනවා අපේ සතර ගමන ගුණා ටිකයි මේ බුද්ධ උත්පාද කාලේ මානව ජීවිතේ සාධාරණයේ තියෙන වටපිටාව වර්ධව ගන්න එපා මම මේ කතා කළ ටික හොඳ නෝනකින් බැලුවොත් ඔබ සාධාරණ මනසකින් නැටි අවංකව හාමුදුරුවෝ පෞද්ගලික අදහස් මාත්‍රයක් කියලා නැහැ පෞද්ගලික දෘෂ්ටියකට දාන්න කිසි වචනයක් කතා කරන්නේ මගේ ජීවිතය ගැන මේ හාමුදුරුවෝ කියලා තියෙන එක ඔබට මොනින් ගවේෂණය කරුත් තේරෙයි නොතේරෙනවා නම් ඊට දවසේදී අද දවසේදී නොතේරිච්ච දේ හෙට දවසේදී තේරෙනවා තේරුම් කෙනාට වඩා තේරෙන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා හොඳයි එහෙනම් මේක මොකද අද දවසේදී විශේෂයෙන්ම මම පෞද්ගලිකව ප්‍රශංසා කරනවා මම දන්නවා මේකට මේ ඔක්කොම ආශ්‍රයක්ෂ කරගත්තා නෙමෙයි ගෙවල් වල කටයුතු කරලා වැඩ කටයුතු නැතුව නෙමෙයි සහසුකුත් දේවල් තිබුණා
වනපතේ බලාපොරොත්තු වෙන බොහෝ වෙලාවට ඒකට පෞද්ගලිකවම පිටකට වෙලා. ඉතින් ඒ නිසායි මම කියනවා නැතුව අවංකව මේක උත්සාහවත් මම ගොඩක් පරිස්සම් කරනවා කාලෙකට වැඩි සමයක කලේ නෑ. ඉතින් මේකම ඔබට දෙකම පාරමිතාවක් මේ කැපකිරීමම ඔබට හිත දවසේදී සසර ගමන අවසන් කරගන්න මාර්ග උපකරණයක් වෙයි කියන එක සත්‍යයෙන් මතක් කරනවා. හැම දවසකම කුසලයට වඩා බොහෝ විට අද දවසේදී මේ කුසලයේ කුසල ප්‍රතිහාරය කුසලයට වඩා වැඩි කුසලයක් වෙයි කියන එක මතක් කරනවා. හොඳයි එහෙනම් සාධනාවක් පවත්වන්න